ආයුබෝවන්. සියලු සමීක්ෂණ වාර්තා නැවතත් තහවුරු කළ ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති විකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:55 ප්‍රධාන පුවත් විකාශය සමග මම ප්‍රමිත මහානා. මම රුවනිකා කුමාරදාස. ප්‍රථම අවධානය දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත. ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙමින් බෞද්ධ සදහැවතුන් නිවසේ සිට සම්බුදු තෙමගුල සමරයි. හිරු සීල පාරමිතාව කතරගම කිරිවෙහෙර පොදවිමේදී. මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 800 ඉක්මවයි. සුවය ලැබූ සංඛ්‍යාව 232 දක්වා ඉහළට. ජනපති ලේකම් රාජ්‍ය සේවකීන්ගෙන් කළ ඉල්ලීම. ඉතාලි කොරෝනා එන්නත සාර්ථක වෙයිද? අදා බැලීම පටන් අරගෙන තියෙන්නේ. ඉතින් හැම එන්නතම බලන්න ඕන. ට්‍රම්ප්ගේ සමීපතමයෙකුට කොරෝනා. මැඩෝනාටත් කොරෝනා වැළඳෙයි. මුලින්ම අවධානය දවසේ පුවත වෙත. දවසේ පුවත. බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පිරිනිවන් පෑම යන තෙමගුල සිදු වූ වෙසක් පුර 15වක පොහෝ දිනය අදයි. ලක්වාසී මෙන්ම ලෝකවාසී බෞද්ධ ජනතාවට මෙවර වෛශාඛ්‍ය මංගල්‍ය විශේෂ වන්නේ COVID-19 වසංගතය හමුවේ නිවසේ සිට ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල් තැන දෙමින් එය සැමරීමට සිදුවීම හේතුවෙන්. සිද්ධාර්ථ කුමරුන්ගේ ඉපදීම, සිදුහත් බෝසතාණන් වහන්සේගේ බුදුවීම සහ බුදුන් වහන්සේගේ පරිනිර්වාණය යන අසිරිමත් මංගල කරුණු වලින් පූජනීයත්වයට පත් වූ වෙසක් පොහෝ දිනය බෞද්ධ ජනතාවගේ පරම පූජනීය ආගමික උත්සවයයි. අදවන් දිනයකදී සුද්ධෝදන මහරජතුමන්ට දාව සිද්ධාර්ථ කුමරුන් මහා මායා දේවියගේ කුසින් ලුම්බිනි සල්ුවේනේදී මෙලොව එළිය දකින්නේ සකල ලෝකවාසීන්ට සිත සැලසීමේ අරමුණින්. කුමාර අවධියේදී සතර පෙර නිමිති දැක ජීවිතාවබෝධය ලබා ගන්නා සිද්ධාර්ථ කුමරුන් බුද්ධ ගයාවේ ඇසතු බෝරුකමදී සියලු කෙලෙසුන් නසා සම්බුද්ධත්වය ලැබ සියලු සත්වයින් දුකින් මුදවා ගැනීමේ අරමුණ සාක්ෂාත් කරගනු ලැබුවා. ස්වකීය ඥාණයෙන් අවබෝධ කරගත් ශ්‍රී සද්ධර්මය 45 වසක් මුළුල්ලේ දේශනා කරමින් සකල ලෝකසියන් සසර කතරින් එතෙර කර වූ උන්වහන්සේ 80 වසරක් ආයු වළඳා කුසිනාරානුවර උපවත්තන සල්ුවේනේ පරිනිර්වාණයට පත්වන්නේද අදවන් උතුම් වූ වෙසක් පුන් පොහෝ දිනයකදී. දීපංකර බුදුන් හමුවේ ගෞතම බුදුරජාණන් වහන්සේ නියත විවරණ ලැබීම, බුද්ධත්වයෙන් පසු පළමු වරට කිඹුල්වත් නුවරට වැඩම කර යමා මහ පෙළහර පෑම ඇතුළු බුද්ධ චරිතයේ තවත් වැදගත් කරුණු රැසක් අදවන් වෙසක් පොහෝ දිනයකදී සිදු වූ බව ශාසන ඉතිහාසයේ සඳහන්. මීට අමතරව බුදුන් වහන්සේගේ තෙවැනි ලංකා ගමනය සිදු වූයේ අදවන් වෙසක් පොහෝ දිනයකදී වන අතර සිරිපා කරුණා සමය අවසන් වන්නේද වෙසක් පුර 15වක පොහෝ දිනේ. වෙනත් වසරවලදී වෙසක් පොහෝ දිනයට සදහැවතුන්ගෙන් පිරී ඉතිරී යන වෙහෙර විහාරස්ථාන අද පාළු ස්වභාවයක් ගෙන තිබුණා. අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධිය, රුවන්වැලි මහා සෑය, මහනුවර ශ්‍රී දළදා මාලිගාව, මිහින්තලේ රජමහා විහාරය, මුතියංගන රජමහා විහාරය හා කොළඹ ගංගාරාම විහාරය වැනි වෙනත් වසරවලදී සදහැවතුන්ගෙන් පිරී ඉතිරී යන වෙහෙර විහාරස්ථාන අද දක්නට ලැබුණේ මෙලෙස. බුදුන් වහන්සේගේ ශ්‍රී සම්බුදු තෙමගුල සමරන්නට මෙවර වෙහෙර විහාරස්ථානවලට ඒකරාශී වන්නට බෑ. ඒ රටක් වසාගෙන තිබෙන, ලොවක් වසාගෙන තිබෙන කොරෝනා වසංගතය හේතුවෙන්. මම දැන් ඉන්නේ කළුතර බෝධීන් වහන්සේ අභියස. වෙනදාට නම් මේ ප්‍රදේශය සදහවතුන්ගෙන් පිරී ඉතිරී පවතින ස්ථානයක්. නමුත් අද ඉතා හුදකලා ප්‍රදේශයක් බවට පත් වෙලා තියෙනවා. කොහොම වුණත් මෙවර වෙසඟේ විශේෂත්වය වන්නේ කුඩා දරුවන් ඒකරාශී කරගනිමින්, පවුලේ හිතවතුන් ඒකරාශී කරගනිමින් නිවසේ සිට වෙසඟේ අසිරිය දකින්නට අවස්ථාව සැලසීමයි.
पुण्य महोदधि शांत समाधि पुण्य महोदधि शांत समाधि गुरु लोक शिवंकर बुद्ध दिवाकर रामर गुरु लोक शिवंकर बुद्ध दिवाकर मार पराजय करम निदुर्गे මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය පවුලේ සමාජිකයින් සමග අද නිවසේ සිට වෙසක් සැමරීමට එක්ව සිටිනු මෙලෙස දක්නට ලැබුණා. කරුණා සීතල මෙත්තාරා ජයා උතුම් සම්බුදු තෙමගුල සැමරෙන වෙසක් පොහොය නිමිත්තෙන් ත්‍රිනිකායක මහා නාහිමිවරුන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් වෙසක් දින පණිවිඩ නිකුත් කළා. ත්‍රිනිකායක මහානායක හිමිපාණන් වහන්සේලාගේ අත්සනින් යුතුව නිකුත් කළ වෙසක් දින පණිවුඩයේ දැක්වෙන්නේ ආරෝග්‍ය පරමාලාභා යන බුදුවදන අනුව යමින් නිරෝගීකම සියලු සත්වයන් හට සැලසෙන පරමලාභයක්සේ සලකා මෙම වෙසක් සමය තුල දුසිරිතින් වැළකී ආධ්‍යාත්මික ගුණධර්ම දියුණු කරගත යුතු බවයි. එසේම කොරෝනා උවදුරින් පීඩාවට පත්ව සිටින ලෝකවාසී සැමට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවායි ත්‍රිනිකායක මහා හිමිවරුන් ප්‍රාර්ථනා කරනවා. මේ අතර කොළඹ අගරාදු ගුරු අතිඋතු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ද වෙසක් පොහොය දිනයේ නිමිතින් බෞද්ධ ජනතාව වෙත සුභාශිංසන කළා. ශ්‍රී ලංකා වාසී මා හිතාදර අති පූජනීය වන්දනීය භික්ෂුන් වහන්සේලාටත් බහුතරයක් වන අපේ බෞද්ධ සහෝදර සහෝදරියන්ට ආශිර්වාදාත්මක වෙසක් මංගල්‍යයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බුදුදහම පිළිබඳව අපේ තියෙන්නේ තාමත් ලොකු ගෞරවයක් සහ පිළිගැනීමක්. බුදුදහම තුළ තමයි ශ්‍රී ලංකාවේ අපි හැමෝටම නිදහසේ ගෞරවාන්විතව පියදාන ආගම් අදහන්නට අවශ්‍ය පරිසරය නිර්මාණය වෙලා තියෙනවා. මේ කාලෙදී මේ කොවිඩ් වසංගතය නිසා වෙසක් උත්සවයේ පැවැත්වීමට යම් ප්‍රශ්නාර්ථ මතුවලා තිනවා. අපේ කතෝලික සහෝදර සහෝදරයන්ගෙන් ඉල්ලා සිටින්නට කැමැති ඔවුන්ගේ අසල්වාසී බෞද්ධ සහෝදර සහෝදරයන් සියලු දෙනා සමග එකතු වෙලා හැකි අයුරින් ඒ අයට සහයෝගය දක්වලා මේ වෙසක් උත්සවය සිදු කරන්නට ඔවුන් හා එකතු වෙන්න කියලා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය වෙසක් පොහොය දින පණිවුඩයෙන් පෙන්වා දෙන්නේ ලොව පුරා බුදුන් වහන්සේම අපටද මෙවර වෙසක් උළෙල නිමිත්තෙන් වත් පිළිවෙත් පිරීමට සිදුව ඇත්තේ මානව සංහතියේම බරපතල වසංගතයකට මුහුණ පා ඇති මොහොතක බවයි. සම්මා සම්බුදු රජාණන් වහන්සේ කෙරෙහි උපන් ශ්‍රද්ධාවෙන් යුතුව නිවෙස්වල සිට ආගමික වතාවත් තුළ නිරත වීමට හැකි බව පෙන්වා දෙන ජනාධිපතිවරයා මේ මොහොතේ බොදු වත් පිළිවෙත්සේම කොරෝනා නිවාරණ පිළිවෙත්ද පිළිපදිමින් රටත් ජනතාවත් සුවපත් කරවීමට අදිෂ්ඨාන කරගත යුතු බව පවසනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය වෙසක් දින පණිවුඩයෙන් පෙන්වා දෙන්නේ දැඩි කැපකිරීමෙන් ඉවසීමෙන් හා බෞද්ධයාට හිමි උපේක්ෂාවෙන් කටයුතු කිරීම නිසා ලංකාවාසී ජනතාව කොරෝනා වසංගතයෙන් මුදා ගැනීමේ ජයග්‍රහණය අත්පත් කර ගැනීමට ආසන්න බවයි. එබැවින් අප වෙසක් සැමරිය යුත්තේ වසංගතයෙන් රට මුදා ගැනීම සඳහා කළ සටනේ ජයග්‍රහණය රැකෙන ආකාරයට බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා. මේ අතර අමාදම් සිසිලස ධර්මදේශනා මාලාවේ 197 වන ධර්මදේශනය අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්වුණා. මෙවර ධර්මදේශනයේ සිදු කරනු ලැබුවේ බෙල්ලන්විල රජමහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන හිමියන් විසින්. මේ වෙසක් ගැන බොහොම දෙනෙක් කනගාටු වෙනවා. එම් කනගාටු වෙනා ඉන්නවා. කල්පනා කරනවා අපිට ගිය අවුරුද්දෙත් වෙසක් කරන්න බැරුණා බෝම්බකාරයෝ හින්දා. දැන් මේ අවුරුද්දේ මේ කොරෝනා වසංගතයක් හින්දා අපිට මේ වෙසක් උත්සවය කරගන්න ලැබෙන්නේ නැහැ. නමුත් මෙතන හොඳ දෙයක්ත් තියෙනවා. අපිට අර බුදුහාමුදුරුවෝ අගය කර වදාළ ප්‍රතිපත්ති පූජාව කෙරෙහි වඩාත් යොමු වෙලා වෙසක් සමරන්න අපිට අවස්ථාව ලැබිලා තියෙනවා කියන එක කල්පනා කරන්න ඕනේ. පූජ්‍ය ඔමාරේ කස්සප හිමියන් විසින් රචිත බුදුමග යලි ඉගැන් වූ කොරෝනා නම් ග්‍රන්ථය අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගැන්වීමද මෙහිදී සිදු කෙරුණා. සෞඛ්‍යමය උපදෙස් පිළිපදමින් සමාජ දුරස්ථභාවය රකිමින් හදවත සහ නිවස පන්සලක් කොටගෙන උතුම් තෙමගුල සමරන්නයි හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය වෙසක් දින පණිවුඩයෙන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සිය වෙසක් දින පණිවුඩයෙන් සියලු ලොව වැසියන්ට යහපත සහ සුවය උදා වේවායි ප්‍රාර්ථනා කරනවා. දවසේ පුවත මොබිටෙල් වෙතින් ඩේටා ලෝන් එකක් එවෙලෙම අරගන්න. මොබිටෙල් ඔබ සමගයි සමදා. රටවැසි ලෝවැසි සියලු බෞද්ධයින් රෝබියෙන් පෙළෙන මොහොතේ උතුම් සම්බුදු තෙමගුල සමරමින් නිවසේ සිට හිරු සමග ඒකාත්මික වූ උවැසි උවැසියන් වෙනුවෙන් හිරු සීල පාරමිතාව
අද අලුයම සිට ක්‍රියාත්මක වුණා. ඒ ඓතිහාසික කතරගම කිරිවෙහෙර පුදබිම කේන්ද්‍ර කර ගනිමින් පැවති හිරු සීල පාරමිතා වැඩසටහනේදී ධර්මදේශනා ධර්ම සාකච්ඡා ඇතුළු වැඩසටහන් කිහිපයක් මෙන්ම ලෝවැසි සියලු ජනතාවට සෙත්පතා අදිෂ්ඨාන පූජාවක්ද පැවැත්වුණා. හිරු සීල පාරමිතාව වැලි මළුවේ පහන් දිලෙන බොමුල වැඩ සිටිනවා. වෙනත් වසරවල් වලට වඩා වෙනස් වූ ආකාරයට වෙසක් දිනය සැමරීමට ලංකාවාසී ලෝකවාසී බෞද්ධ ජනතාවට සිදු වී තිබෙනවා. අද දවසේදී මේ විදිහට හිරු TV, හිරු FM සමගාමී විකාශයක් ලෙසට හිරු සීල පාරමිතාව ඔබ වෙත ගෙන එන්නට කල්පනා කරේ මාධ්‍ය ආයතනයක් විදිහට මේ උතුම් වූ දිනය කෙසේ හෝ අප සැමරිය යුතු නිසාමයි. පෙර වෙසක් පුන් පොහෝ දිනයන්හිදී මෙන් උපාසක උපාසිකාවන්ගේ සහභාගීත්වයක් නොවුණත් මෙවරත් උතුම් සම්බුදු තෙමඟුල වැතියෙන් සමරන්නට හිරු TV ප්‍රමුඛ හිරු මාධ්‍ය ජාලය කටයුතු කළේ. හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ පූර්ණ මඟ පෙන්වීම යටතේ ගෞතම සම්බුදු පාපහසලත් ඓතිහාසික කිරිවෙහෙර පොදබිමේ සිට දහසක් බුදුන් බුදුවන හිමිදිරි පාන්දර සිටම හිරු සීල පාරමිතා වැඩසටහන හිරු TV සහ හිරු FM සමගාමී විකාශයක් ලෙස විකාශය කෙරුණා. නිවසේ සිල් සමාදන් වීමට අපේක්ෂාවෙන් සිටින සියලු දෙනාම තමන්ගේ රූපවාහිනී තිරේ සමීපයට පැමිණිලා নমස්කාරය කියන්න අටසිල් සමාදන් වීම සඳහා. ඒ අනුව නිවෙස්වල සිටි උපාසක උපාසිකාවන් හිරු TV සමග එක්ව සිල් සමාදන් වීමට එක් වුණේ මෙලෙසින්. සියල් සිතට සුවය දෙවන සෙත් පිරිතක් ලෙසම වාද අද අපේ රටේ පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ අපේ බෞද්ධ ජනතාවට විහෙර විහාරස්ථානවලට පැමිණිලා වෙනදා වාගේ අටසෙල් දසසෙල් සමාදන් වන්නට ඉඩහසර නොමැති වුණත් ආසියානු මාධ්‍ය ජාලය නිරන්තරයෙන්ම ජනතාව වෙනුවෙන් අපකැප වී වැඩ කටයුතු කරන මාධ්‍ය ආයතනයක් හැටියට සභාපතිතුමන් රෙනෝ සිල්වා මැතිතුමන් ප්‍රධාන ආසියානු මාධ්‍ය ජාලය මේ ඓතිහාසික කිරිවෙහෙර චෛත්‍යරාජානන් වහන්සේ වැඩ සිටින මේ උදාර වූ පිම්බිමේ ඉඳලා Tamanගේ නිවසට මේ උතුම් වූ පොහොය දවසේ ආගමික කටයුතු සමීප කරන්නට කටයුතු කිරීම අපේ සතුටට කරුණක් බව විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕන. ආරෝග්‍ය පරමාලාභ යන කාලීන මාතෘකාව ඔස්සේ ධර්ම සාකච්ඡාමය වැඩසටහන ඉන් අනතුරුව කිරිවෙහෙර පොදබිමේ සිට සජීවීව විකාශය කෙරුණේ පූජ්‍ය මැදිරිගිරිය සිද්ධාර්ථ හිමියන් ප්‍රමුඛ විද්වත් මණ්ඩලයේ සහභාගීත්වයෙන් 6 වර්ෂයක් මුළුල්ලේම හිරු මාධ්‍ය ජාලය සංවිධානය කළ උත්තම ධාතු වන්දනා වැඩසටහන මෙවර සංවිධානය නොවුනේ රටේ පවතින COVID-19 වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින්. කෙසේ වෙතත් වස්කඩුව ශ්‍රී සුම්පති විහාරස්ථානයේ තැන්පත් කොට තිබෙන කපිලවස්තුපුර නිසක ශ්‍රී සම්වට්ටි රහතුන් වහන්සේ වෙනුවෙන් පෙර සෑම වර්ෂයකදී මෙන්ම මෙවරත් වෙසක් පුන් පොහෝ දිනේදී දහවල් බුද්ධ පූජාව සිදු කෙරුණා. මේට අමතරව හිරු සීල පාරමිතා වැඩසටහනට සමගාමීව කිරිවෙහෙර පොදබිමේ සිට තවත් ආගමික වැඩසටහන් කිහිපයක් පැවැත්වුණා. හිරු සීල පාරමිතාව අවසන් කෙරුණේ පූජ්‍ය ඔලගන්වත්තේ චන්ද්‍රසිරි හිමියන්ගේ මෙහෙයවීමෙන් පැවති අදිෂ්ඨාන පූජාවෙන් අනතුරුවයි. මෙහිදී ඓතිහාසික කිරිවෙහෙර පුදබිමේ සිට සියලු රටවැසියන්ට සහ ලෝවැසියන්ට සෙත්පතා පහන් දල්වා ආශිර්වාද ප්‍රාර්ථනා කළ අතර සමස්ත රටවැසියන් මෙන්ම කලාකරුවන්ද පහන් දල්වමින් හිරු සීල පාරමිතාව සමගින් මේ අදිෂ්ඨාන පූජාවට එක් වුණා. සම්බුදු තෙමඟුල වෙනුවෙන් හිරු TV සහ හිරු FM 8 වන වරටත් ඉදිරිපත් කරන ඔන්ලයින් තොරණ සමස්ත ලෝකවාසීන්ට දැකබලා ගැනීමට මෙවරත් අවස්ථාව හිමි වනවා. ස්වර්ණ මයුර ජාතක කතාව තේමා කරගත් ඔන්ලයින් තොරණ www.hirufm.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලොව ඕනෑම තැනක සිට නැරඹිය හැකියි. බෝසතාණන් වහන්සේ එක්තරා ආත්ම භවයක ස්වර්ණ වර්ණ මොණරෙක්ව ඉපිද තෙරුවන් ගුණ සිහි කර සියලු වසංගත රෝග වලින් ආරක්ෂා වීම මෙම ජාතක කතාවේ කතාවස්තුවයි. මේ අතර www.hirutv.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ගංගාරාම විහාර පරිශ්‍රයේ ඉදි වූ හිරු බුද්ධ රශ්මී වර්චුවල් වෙසක් කලාපයට පිවිසීමට ඔබට අවස්ථාව හිමි වනවා. ශ්‍රී ලංකාවේ ප්‍රථම වර්චුවල් වෙසක් කලාපය වන මෙහි වෙසක් තොරණ, වෙසක් පහන් කූඩු සහ වෙසක් නිර්මාණ රසක් අන්තර්ගතයි.
අද සිට ලබන 12 වෙනිදා දක්වා වර්චුවල් වෙසක් කලාපය නැරඹීමට ඔබට අවස්ථාව හිමි වනවා. හිරු සීල පාරමිතාව. ආලෝකයේ වටිනාකම හොඳින්ම හඳුනන්නේ ජීවිතයේ අන්ධකාරය පමණක්ම උරුම කරගත් මිනිසුන් පමණයි. අඳුර විනිවිද ලෝකයේ දැක සතුටින් සිටින්නට වෙරදරනා දිරිය දරුවෙක් අපිට නිට්ටඹුවෙන් හමු වුණා. නිට්ටඹුව හග්ගල්ල ප්‍රදේශයේ ජීවත් වන රුමුඳු රෝෂිතගේ වයස අවුරුදු 5ක්. පුංචි කාලේ ඉඳන් බණ කතා අහන්න ලොකු උනන්දුවක් දක්වන මේ දරුවා උදේ සවස බුදුන් වඳින්නත් අමතක කරන්නේ නැහැ. උපතින්ම දැස් අඳ පුංචි රුමිඳු බුදුරුවක් කිසි දිනක දැක නැතිවත් බුදු තෙමගුල වෙනුවෙන් පහන් කූඩු හදන එක ලොකු ආසාවක් කරගෙන තිබුණා. ඒත් ඇස් නොපෙනෙන මවටත් දරුවන් 3 දෙනෙකුගේ කුස පුරවන්න අනවරත ජීවන අර්ගලයක යෙදෙන රුමිඳුගේ තාත්තටත් වෙසක් එකට පහන් කූඩු වලින් නිවස සරසන්න ඉස්පාසුවක් තිබුණේ නැහැ. අපි පාරේ බස්වල වඩේ තමයි විකුණන්නේ. මේ දවස්වල නම් ඒවා කරන්න බෑ. නීතිය දාලා වෙනදා කිසි කටයුත්තක් කෙරෙන්නේ නැහැ. කෑමට බීමට මොනතරම් අගහිඟකම් දරුණත් අම්මටත් තාත්තටත් ගෙදර ඉන්න මේ ලැබුණු නිවාඩුව ආශිර්වාදයක් කරගත්ත පුංචි රුමිඳු කාලයක් තිස්සේ තිබුණු ලොකුම බලාපොරොත්තුව මේ වෙසක් පොහොය දවසේ ඉටු කරගත්තා. චූඩි පොතේම ආසයි වෙසක් කූඩු වලට. චූඩි පොත ළඟට ඔක්කොම බොට් ටික ගෙනත් දෙනවා. පාප්ප බ්‍රව් කොළ. ඉතින් මම ඒකට ළඟ තියාගෙන වෙසක් කූඩුත් හදනවා. තාමත් පෙර පාසල් යන වයසේ පසුවන මේ පුංචි දරුවා Taman ඇස් වලින් නොදකින හැමදේම මනසින් දකිමින් පහන් කූඩුව හදන්න තාත්තට හරියට උදව් කළේ මේමයි. වෙසක් කූඩුව හදන්න Taman දෙන උපකාරය ගැන ඔහු උදම්මනන්නෙත් හරිම ආසාවකින්. මම දකුඩට ආසයි. මම තාත්තගේ රාදාගන්නේ. මම තාත්තගේ නදිනවා. තාත්තා මට ආසා දෙනවා. පහන් කූඩුව හැදලා ඉවර වෙනකම් නොයවසිල්ලින් ඉන්න රුමිඳු විටින් විට අහන ප්‍රශ්නත් නිමක් නැහැ. ඔව් එහෙම අල්ලන්න බෑ. මන්නේ පාප්පගේ. වෙසක් පහන් කූඩුවක් හදාගන්න Tamanට තිබුණු ලොකුම ආසාව මේ පොහොය දවසේ ඉෂ්ට කරගත් පුංචි රුමිඳු එහි ආශ්වාදය මෙලෙස විඳගත්තා. COVID-19 වෛරසය සඳහා මෙතෙක් සිදු කළ සාර්ථකම එන්නත අතනා බැලීමට ඉතාලි පරීක්ෂකයන් පිරිසක් සමත්ව තිබෙනවා. විදේශ මාධ්‍ය වාර්තා කළේ අදාළ එන්නතට මිනිස් සෛල තුළ ඇති COVID-19 වෛරසය සාර්ථකව උදාසීන කළ හැකි බවයි. COVID-19 වෛරසය ලොව රටවල් සහ කලාප 215කට වැඩි ප්‍රමාණයක රෝගී කර ඇති මිනිස් ජීවිත සංඛ්‍යාව මිලියන 4කට ආසන්නයි. පසුගිය දෙසැම්බරයේ චීනයේ වූහාන් ප්‍රදේශයෙන් COVID-19 වෛරසය ලොව පුරා ව්‍යාප්තිය ආරම්භී මාස 6ක් ගතව ඇතත් ඊට එරෙහිව ක්‍රියා කළ හැකි එන්නතක් සාර්ථකව අත්දා බැලීමට සමත් වූයේ නැහැ. කෙසේ වෙතත් Taman COVID-19 සඳහා සාර්ථකව එන්නතක් අත්දා බැලූ බවට ඉතාලි පර්යේෂකයන් පිරිසක් මේ වන විට ප්‍රකාශ කිරීමත් සමග ලෝකයේම අවධානය ඒ දෙස යොමු වුණා. COVID-19 සඳහා මෙතෙක් අත්දා බැලූ සාර්ථකම එන්නත මේ බවට පවසන පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානී ලුගි ඔර්සිචු පවසන්නේ මෙමගින් මිනිස් සිරුරට ඇතුළු වූ COVID-19 වෛරසය සාර්ථකව උදාසීන කළ හැකි බවයි. ඉතාලියේ ස්පැලන්සානි රෝහල් පර්යේෂණාගාරය තුළ මීයන් යොදා ගනිමින් මෙම එන්නත අත්දා බැලීම් සිදු කර තිබෙනවා. ඒ අනුව අදාළ එන්නත ඉදිරියේදී මිනිසුන් සඳහා සායනික අත්දා බැලීම් සිදු කිරීමට පියවර ගන්නා බව ඔවුන් පවසනවා. කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය තවමත් ඉතාලියේ නව අත්දා බැලීම සම්බන්ධව ප්‍රතිචාරය දක්වා නැහැ. ඇමරිකාව, චීනය, බ්‍රිතාන්‍ය යන රටවල් COVID-19 වලට එරෙහිව එන්නතක් අත්දා බැලීම් වල නිරත වුවද ඒ කිසිවක් සාර්ථක ප්‍රතිඵල අත්කර ගැනීමට සමත් වූයේ නැහැ. එවන් පසුබිමක ඉතාලියේ නව අත්දා බැලීම කොතෙක් දුරට COVID-19 ප්‍රතිකාර සඳහා සාර්ථක වේවිද? SARS වෛරසයේද පළමුව හඳුනාගත් පර්යේෂණ කණ්ඩායමට නායකත්වයේ දුන් ශුද්‍රජීව විද්‍යාව පිළිබඳ මහාචාර්ය මලික් පීරිස් මහතා හොංකොං හි සිට හිරු ප්‍රවෘත්ති සමග සම්බන්ධ වෙමින් මේ පිළිබඳව අදහස් පළ කළා. මහාචාර්යතුමනි, මේ වන විට COVID-19 වෛරසයට එරෙහිව සාර්ථකම එන්නත අත්දැක බැලූ බවට ඉතාලි පර්යේෂකයන් පිරිසක් පවසනවා. මේ සම්බන්ධව ඔබගේ අදහස කුමක්ද? මේක සාර්ථකම එන්නත කියලා කියන්න බෑ. මේ ඉතාලියේ විද්‍යාඥයෝ එන්නතක් හදාගෙන තියෙනවා. ඒක මීයන්ට එන්නත් කරලා මීයන්ගේ ලේවල කොවිඩ් වෛරසය මරන්න පුළුවන්, එහෙම නැත්නම් උදාසීන කරන්න පුළුවන් කියලා පෙන්නලා තියෙනවා. මිනිස්යන්ට මේ අවුරුද්ද ඉවර වෙනකොට අත්දැක බැලීමක් පටන් ගන්නවා කියලා තමයි ඒගොල්ලන්ගේ බලාපොරොත්තුව. ඔව්, ඒ වගේම තමයි ලොව රටවල් රැසක් මේ වන විටත් COVID-19 වෛරසයට එරෙහිව එන්නත් අත්දැක බැලමින් සිටිනවා. ඉතින්
තියෙන එවැනි පසුබිමක මේ වන විට සාර්ථකම වූ එන්නතක් තිබේද? ඇමරිකාවේ එන්නත් 3ක් තියෙනවා. චීනයේ එන්නත් 3ක් තියෙනවා. ඉංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි එකේ එක එන්නතක් තියෙනවා. ඒවා මිනිස්යන්ගෙන් අත්හදා බැලීම පටන් අරගෙන තියෙන්නේ. ඉතින් හැම එන්නතම බලන්න ඕනේ කොහොමද පරීක්ෂා කළා. එසේනම් ඔබ විශ්වාස කරන පරිදි මිනිසාට COVID-19 වෛරසයට එරෙහිව එන්නතක් සාර්ථකව අත්හදා බැලීම සඳහා කොපමණ කාලයක් ගත වේවිද? එන අවුරුද්දේ මුල හරිය වෙනකල් හිතන්න බෑ එන්නතක් මිනිස්සුන්ට දෙන්න පුළුවන් එන්නතක් තියෙයි කියලා. මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව අද 800 ඉක්මවා ගියා. ඒ අද තවත් කොවිඩ්-19 ආසාදිතයන් 7 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. ඉන් 6 දෙනෙකුම නාවික හමුදා සෙබළුන් වන අතර අනෙක් ආසාදිතයා නාවික හමුදා සෙබළෙකුගේ වයස අවුරුද්දයි මාසයක ලදරුවෙක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළා. මෙවන විට මෙරටින් හඳුනාගත් COVID-19 ආසාදිත සම්පූර්ණ සංඛ්‍යාව 804ක්. ඊයේ දිනේ COVID-19 ආසාදිතයින් ලෙස 29ක් වාර්තා වෙලා තියෙනවා. මේ 29න් 24ක් නාවික හමුදා උදවිය, ඉතිරි ටික දෙනා ගත්තාම එක් පුද්ගලයෙක් පමණක් පලාලි නිරෝධායන කඳවුරේ අර කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් ගිය පුද්ගලයෙක්. අනිත් කිහිප දෙනා නාවික හමුදාවේ ඒ සෙබළුන්ට සම්බන්ධයි. එක් පුද්ගලයෙක් කෙරවල පිටියෙන් සොයාගෙන තියෙනවා. නාවික හමුදා පවුලක කුඩා දරුවෙක් ඉන්නවා. ඒ වගේම නාවික හමුදා පවුලක මවෙක් සහ පියෙක් සිටිනවා. ඊයේ දිනේ PCR පරීක්ෂණ 1147ක් කරලා තියෙනවා. මේ 1147න් 50%කට ආසන්න ප්‍රමාණයක් කරලා තියෙන්නේ ක්ෂේත්‍රයේ. එහෙම නැත්නම් අපි කියනවා කොමියුනිටි සාම්පලින් කියලා. ඉතිරි කොටස තමයි රෝහල් වල කරලා තියෙන්නේ. නාවික හමුදාවේ සෙබළෙකුට COVID-19 ආසාදිත බවට පළමු වරට හඳුනාගත් පසුගිය 22 වෙනිදා සිට මේ දක්වා කාලය තුල නාවික හමුදා සමාජිකින් හා ඔවුන්ගේ ආශ්‍රිතයින් 400 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට වසංගත රෝග විද්‍යාංශය අද පෙරවරු 10ට නිකුත් කළ නිවේදනයේ සඳහන්. ගත වූ පැය 24 තුළ වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලැබූ 17 දෙනෙකු පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇති අතර ඒ අතර වැලිසර නාවික රෝහලෙන් 7 දෙනෙක්, අංගොඩ ජාතික බෝවන විද්‍යායතනයෙන් 5 දෙනෙක් සහ නැගෙනහිර කොළඹ මූලික රෝහලෙන් 7 දෙනෙක් වනවා. ඊයේ රාත්‍රිය වන විට නාවික හමුදාවේ නිරෝධායන නාවික සෙබළු 4 දෙනෙකු COVID-19 රෝගයෙන් සුවය ලබා රෝහල් වලින් පිටත් වුණා. ඔවුන් මේ වන විට තවත් දින 14ක නිරෝධායනයකට ලක්වනවා. නාවික හමුදා රෝහලේ ප්‍රතිකාර ලැබූ තවත් අපේ නාවික පුද්ගලයන් 7 දෙනෙකුත්, මුල්ලේරියව රෝහලේ ප්‍රතිකාර ලැබූ නාවික හමුදාවේ තවත් එක් පුද්ගලයෙකුත් ඇතුළුව 8 දෙනෙක් රෝහලෙන් නිදහස් වුණා. මේ අතර වෛරසය ආසාදනය වී අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබන නාවික සෙබළුන් සඳහා වෙසක් පොහොය නිමිත්තෙන් සිල් සමාදන් වීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වුණා. වෛද්‍යවරුන් ඇතුළු රෝහලේ කාර්ය මණ්ඩලයද ඊට එක් වුණා. මේ අතර පසුගිය අඟහරුවාදා කොළඹ මෝදර නිවාස සංකීර්ණයක පදිංචිව සිටි කාන්තාවක් COVID-19 ආසාදිතව මිය යාමත් සමග කොළඹ හා තදාසන්න ප්‍රදේශවල ජනතාවගෙන් අහඹු ලෙස PCR පරීක්ෂණ සඳහා ජෛව පටල සාම්පල ලබා ගැනීම සෞඛ්‍ය අංශ යලි ආරම්භ කර තිබෙනවා. ඒ අනුව දෙමටගොඩ මිහිඳු සෙත්පුර නිවාස සංකීර්ණයේ පිරිස් අද අහඹු ලෙස PCR පරීක්ෂණයට යොමු කෙරුණා. PCR පරීක්ෂණ 60කුත් රුධිර පරීක්ෂණ 60කුත් සිදු කිරීමට තමයි අපි තීරණය කළා තියෙන්නේ. මේ ආශ්‍රිත ප්‍රදේශවල රෝගීන් අපිට තවම වාර්තා වෙලා නැහැ. රෝගීන් සිටිනවාද හඳුනා ගැනීම සඳහා අහඹු ලෙස තෝරාගත් කට්ටිය තමයි අද PCR පරීක්ෂණයට ලක් කරන්නේ. ඊයේ අපි මෝදර මිත්සුන්ද සෙවන කියන ස්ථානයේ PCR පරීක්ෂණ 75ක් සිදු කරනු ලැබුවා. 9 වෙනි මියගිය රෝගියාගේ ආශ්‍රිතයන් තමයි අපි පරීක්ෂා කරේ. හැබැයි කෙනෙක්වත් අපිට රෝගීන් හඳුනා ගැනීමට හැකියලා නැහැ. PCR පරීක්ෂණ සියල්ලම නෙගටිව්. මේ අතර හබරාදුව පොලිස් නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවාගෙන සිටින නාවික හමුදා සෙබළුන්ගේ පවුල්වල සමාජිකයන් පිරිසක් අදත් PCR පරීක්ෂාවට යොමු කෙරුණා. ඒ අතර දින 13ක වයසැති බිලිඳෙක්ද සිටින බව නිරෝධායන මධ්‍යස්ථානයේ බාර වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කළා. මේ අතර COVID-19 ආසාදිත පළමු නාවික සෙබළා හඳුනා ගැනීමත් සමග හොදකලා කිරීමට පියවර ගැනුණු පොළොන්නරුව, පුලතිසිපුර ප්‍රදේශයේ අබේපුර සහ සෝමපුර යන ගම්මාන යලි විවෘත කිරීමට අද පියවර ගැනුණා. අබේපුර හා සෝමපුර යන ග්‍රාම සේවා සම්වල හොදකලා තත්ත්වය මේ මොහොතේ සිට ලිහිල් කර ඇත. ඒ නිසා ඔයාලගේ ස්වයං නිරෝධායන කටයුතු අතින් අවසන් නෝටිස් එක දලවනවා. ඒ අනුව එම ප්‍රදේශයේ පොදු ස්ථාන විෂ බීජ හරණය කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා.
මේ වන විට තත්ත්වය පහව ගිහිල්ලා තිබෙන හින්දා අද අතිගරු ජනාධිපතිතුමා ගරු අග්‍රාමාත්‍ය ප්‍රමුඛ රජය විසින් මෙම ග්‍රාමයේ හුදකලා ග්‍රාමයක් හැටියට තිබ්බ අවස්ථාව ඉවත් කරනු ලැබුවා. ශ්‍රී ලංකා යුද හමුදාව විසින් නිරෝධායන මධ්‍යස්ථාන 30කුත් ගුවන් හමුදාව මගින් නිරෝධායන මධ්‍යස්ථාන 5කුත් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිරෝධායන මධ්‍යස්ථාන 6කුත් ඇතුළුව අදට ශ්‍රී ලංකාව තුළ නිරෝධායන මධ්‍යස්ථාන 41ක් අපි පවත්වාගෙන යනු ලබනවා. ඒ 41 මේ වන විට 5133 දෙනෙකු නිරෝධායන වෙමින් පවතින. මේ අතර නාගලන් වීදියේ පදිංචිව සිට නිරෝධායනය සඳහා ගල්කන්ද යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත යොමු කර සිටි 101 දෙනෙකු අතරින් 25 දෙනෙකු අධික ලෙස මද්ද්‍රව්‍ය වලට බැහැවුවන් හේතුවෙන් නිරෝධායන කාලය අවසන් වීමෙන් පසු පුනරුත්ථාපනය සඳහා කන්දකාඩු ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ වෙත යොමු කිරීමට පියවරගෙන තිබෙනවා. මේ අතර යාපනය අලිමංකඩ යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිටින කුඩා දැරියකගේ උපන්දිනය සැමරීමට එම මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය කටයුතු කර තිබුණා. අදාළ දැරිය හා පවුලේ පිරිස කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ සිට මෙම නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කළ පිරිසක්. මේ අතර පවතින තත්ත්වය තුළ ලිංගාශ්‍රිත රෝග සායන සම්බන්ධයෙන් විමසීමට විශේෂ දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා. 070යි 35333 එම දුරකථන අංකයට කතා කරලා ඔබ ලිංගාශ්‍රිත රෝග පිළිබඳ අවශ්‍ය දෙයක් ලබා ගන්න පුළුවන්. ලිංගාශ්‍රිත රෝග සායන හැමදාම උදේ 9 ඉඳලා 12 වෙනකන් අපි විවෘත කරලා තියෙනවා. මේ අතර රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට ඩොලර් මිලියන 25ක බිලඳ ණයක් ලබා දීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාව පළ කර තිබෙනවා. පෞද්ගලික ආරක්ෂක උපකරණ මුව ආවරණ මෙන්ම COVID-19 ආසාදනය වූ රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය ඖෂධ මිලදී ගැනීම සඳහා එම මුදල් යෙදවීමට නියමිතයි. COVID-19 වෛරසය හමුවේ රට තුළ පවතින තත්ත්වයේ හේතුවෙන් මැයි මාසයේ සම්පූර්ණ වැඩපොහෝ ඉන් කොටසක් රජයට පරිත්‍යාග කරන ලෙස ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා සියලු රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලා සිටිනවා. ජනාධිපති ලේකම්වරයා මෙම ඉල්ලීම කර ඇත්තේ පෞද්ගලික ආයාචනයක් ලෙස රාජ්‍ය සේවයේ ඉහළ නිලධාරීන් වෙත ලිපියක් යොමු කරමින්. අග්‍රාමාත්‍ය ලේකම් අමාත්‍ය මණ්ඩල ලේකම් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අමාත්‍යාංශ ලේකම්වරුන් පළාත් සභා හා පළාත් පාලන ලේකම්වරු දිස්ත්‍රික්කා ප්‍රාදේශීය ලේකම්වරුන් දෙපාර්තමේන්තු සංස්ථා රාජ්‍ය බැංකු රාජ්‍ය සමාගම් හා ව්‍යවස්ථාපිත ආයතන ප්‍රධානීන් ඇතුළු සියලු රාජ්‍ය නිලධාරීන්ගෙන් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා මෙම ඉල්ලීම සිදු කර ඇත්තේ පෞද්ගලික ආයාචනයක් ලෙසයි. COVID-19 වෛරසය හේතුවෙන් රටේ ජාත්‍යන්තර වෙළඳාම අපනයනය සංචාරක ක්ෂේත්‍රය ඇනහිට ඇති අවස්ථාවක රජයේ ආදායම් මාර්ග අවහිර වී ඇති බව ජනාධිපති ලේකම්වරයා පෙන්වා දෙනවා. ඔහු අවධාරණය කරන්නේ මෙය මාස කිහිපයක తాවකාලික පීඩනයක් වුවත් එම කාලය තුළද විදේශ ණය ගෙවීම සිදු කළ යුතු ඇති බවයි. රාජ්‍ය සේවයේ වැටුපා දීමනා සඳහා රුපියල් බිලියන 100කට ආසන්න මුදලක් අවශ්‍ය බවත් එක් මාසක එම මුදල බැඳපු අනත්දරු ගෙවීම සඳහා යෙදවීමට හැකි වූහොත් රාජ්‍ය ආදායම වැඩිවීමෙන් අයවැය හිඟය අඩු කරගත හැකි බව ජනාධිපති ලේකම්වරයා අවධාරණය කරනවා. විවිධ රටවලින් ණය ආධාර හා සහන ලබා ගැනීම මෙන්ම අප විසින්ද අපගේ දේශීය ශක්තිය විදහාපෑම අවශ්‍ය බව පෙන්වා දෙන ජනාධිපති ලේකම්වරයා සිය මැයි මාස වැටුප බැඳපු අනත්දරු දායකත්වය සඳහා යොදවන ලෙස දැනුම් දී තිබෙනවා. ජනාධිපති ලේකම්වරයා සිය ලිපියෙන් වැඩිදුරටත් පවසන්නේ ජනාධිපති කාර්යාලයේ සියලු දෙනාද මෙම කාර්යයට තමන් දිරිගන්වන බවයි. ඇතමුන්ට සිය මාසික වැටුප දීම අපහසුවද වැටුපෙන් අඩක් සතියක වැටුපක් දිනක වැටුපක් වශයෙන් මීට දායක විය හැකියයි තමන් විශ්වාස කරන බව ජනාධිපති ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දෙනවා. COVID-19 වසංගතයත් සමග ඩුබායිහි සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 197 දෙනෙකු අද දිවයිනට පැමිණියා. මේ අතර දිවයිනට පැමිණීමට නොහැකිව ඉන්දුනීසියාවේ සහ මැලේසියාවේ සිරවී සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් හිරු ප්‍රෝත්‍යංශයට කතා කළා. COVID-19 වෛරසයේ ව්‍යාප්තිය පාලනය සඳහා ලොව පුරා රටවල් රැසක් සංචාරක සීමා පැනවීමත් සමග ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඩුබායිහි රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 197 දෙනෙකු අද උදෑසන 6:24 කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණියා. AUL 220 දරන ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ යානයකින්
ඔවුන් සියලු දෙනා විස බීජ හරණය කිරීමෙන් අනතුරුව යුද හමුදාව මගින් පවත්වාගෙන යනු ලබන මහනුවර දියගම හා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරුණා. ඊයේ දිනේදී රජයේ විසින් ගෙන්වාගත් පිට රටවල් වල ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් සිංගප්පූරුව සහ මහ බ්‍රිතාන්‍යයෙන් ඔවුන් සියලු දෙනාම යුද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කරන ලැබුවා. මෙතර පවතින තත්ත්වයේ හමුවේ දිවෙනට පැමිණීමට නොහැකිව මේ වන විට ඉන්දුනීසියාවේ සිරවී සිටින ශ්‍රී ලාංකිකින් පිරිස හිරු ප්‍රවෘත්ති සමග සම්බන්ධ වෙමින් මෙලෙස අදහස් පළ කළා. පෙබරවාරි මාසයේ 27 වෙනිදා තමයි අපි මේ රටට ආවේ. මාර්තු මාසයේ 31 වෙනිදා නැවත ලංකාවට යාමට නියමිතව තිබුණත් අපේ රට 16 වෙනිදා ලොක්ඩවුන් කිරීම නිසා අපට රට තුළට යාමට නොහැකි වුණා. අපි අසිරුතා රසකට මුහුණ දෙමින් මේ වෙනකොට ඉන්දුනීසියාව තුළ රැඳී සිටිනවා. ඒ අතරින් අපේ සමාගමේ එක් මහත්මයෙකුට හදිස්සි ශල්‍ය කර්මයක් කිරීමට නියමිතව තිබුණා අප්‍රේල් මාසයේ 5 වෙනිදා ශ්‍රී ලංකාව තුළදී. නමුත් එම ශල්‍ය කර්මය කිරීමට මෙහි කිසිදු පහසුකමක් නොමැති නිසා එතුමාගේ ජීවිතය යම් අවදානමක පවතිනවා. ශ්‍රී ලාංකිකයන් 150ක් පමණ සිටිනවා සමස්ත ඉන්දුනීසියාව තුළ ලංකාවට පැමිණීමේ බලාපොරොත්තු වේ. මේ තත්ත්වයේ සැලකිල්ලට අරගෙන අපේ රටේ ශ්‍රී ලාංකිකයන් හැකියතාක් ඉක්මනින් මවුරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස අපේ ජනාධිපතිතුමාගෙන් ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනවා. එසේම පවතින තත්ත්වයේ හමුවේ දිවෙනට පැමිණීමට නොහැකිව මේ වන විට මැලේසියාවේ සිරවී සිටින ලාංකිකින් පිරිසක්ද හිරු ප්‍රවෘත්ති හා සම්බන්ධ වුණා. තමන් තත්සරණ තත්ත්වයකට පත් වෙලා දෙනවා අපිට වතුරවත් හරියට සපයා ගන්න බෑ. අපි මේ හිඳු වතුර ෆිල්ටර් කරලා එන ඒවා තමයි අපි බොන්නේ. පොඩි කාමරයක් ඇතුළේ අපි 6 දෙනෙක් හිර වෙලා ඉන්නවා. තාමත් තවම පහසුකම් කරලා අපි ඉන්නේ. ඉතින් මේක අපේ ජනාධිපති ගරු ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ අවධානයට යොමු කරලා අපි හැකියතාක් ඉක්මනින් ශ්‍රී ලංකා භූමියට ගෙන්වා ගන්න අවශ්‍ය ඉල්ලීමක් කරන්නටයි. මැයි 11 වෙනිදා අලියුම පහතෙක් මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. මේ අතර ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ සමස්ත කාලය තුළ එය උල්ලංඝනය කළ පුද්ගලයන් 47500කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ටාශය ප්‍රකාශ කළා. ජනාධිපති මාධ්‍යංශ ඇඳිරි නීතිය සම්බන්ධයෙන් සිදු කළ අවසන් නිවේදනය අනුව ඊයේ රාත්‍රී 8 සිට මැයි මාස 11 වෙනි සඳහා අලියුම පහතෙක් මුළු දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. මේ අතර අද පෙරවරු 6න් අවසන් වූ පැය 24 තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයන් 602 දෙනෙකු අත්අඩංගුවට තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ටාසය පැවසුවේ රථ වාහන 209ක්ද පොලිස් භාරයට ගන්න බවයි. ඒ අනුව ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන සමස්ත කාල සීමාව තුළ එය උල්ලංඝනය කළ පුද්ගලයන් 47982 දෙනෙකු අත්අඩංගුවට පත් තිබෙනවා. පොලිස් භාරයට ගන්න වාහන සංඛ්‍යාව 12484ක්. මම ගිහලා පොලිස් කරනවා. හොඳේ. කරන්න දෙයක් නැහැ. විකාර කරන්න බෑ මේ රටක් විනාශ වෙන්න යන කාලයක් මේක. සමුල මේක විදුලියට ගත්තා. ඇඳිරි නීති ඉවත් කරන ප්‍රදේශවල පවත්වාගෙන යන කොණ්ඩා කැපීමේ මධ්‍යස්ථාන විවෘත කිරීම සඳහා විශේෂ අවසරයක් ලබා ගත යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා. ඒ අනුව බාබර් සැලුන් විවෘත කිරීමට නම් තමන්ගේ අසල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ගිහිල්ලා ඒ මාර්ගෝපදේශ ලබාගෙන ඒ අනුගත විය යුතු කාරණා ඉෂ්ට කරගෙන මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතාගේ නිර්දේශය ලබාගෙන එය විවෘත කිරීමේ හැකියාව තියෙනවා. මේ අතර වැඩිමිනට අලෙවි කිරීම සඳහා තොග වශයෙන් සහල් සගවා තිබූ පිටකොටුව පස්වන හරස් දී වෙළඳසැල් හිමියෙකුට එරෙහිව නඩු පැවරීමට බස්නාහිර පළාත් පාරිභෝගික අධිකාරිය කටයුතු කළ අතර සහල් මිටි 700ක් සිය භාරයටගෙන සාමාන්‍ය මිල යටතේ අලෙවි කිරීමට නියෝග කරන ලැබුවා. දැන් මේ වෙලාවේ තව හාල් කිලියක් ඇති කරන්න අපි කැමති නැහැ. මේක මේ මොහොතේ සාමාන්‍ය පාරිභෝගිකයන්ට රජේ නිකුත් කරපු ඒ මිලට විකුණන්න කටයුතු කරනවා අපි. තවද පරිභෝජනයේට නුසුදුසු තත්ත්වයේ පවතින පළතුරු විශාල ප්‍රමාණයක් පරිභෝජනයේට සුදුසු පළතුරු සමග මිශ්‍ර කර ගබඩා කිරීම සහ අලෙවි කිරීමට කටයුතු කිරීම හේතුවෙන් පිටකොටුව පස්වන හරස් වීදියේ පළතුරු වෙළඳසැලකට එරෙහිවද නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බස්නාහිර පළාත් පාරිභෝගික අධිකාරිය කටයුතු කළා. විනාශ කරන්න තිබිච්ච පළතුරු හොඳ පළතුරු සමග එකට තියාගන්නවා කියන්නේ ඒක ලොකු වරදක්. නිරෝධායන රෙගුලාසිය උල්ලංඝනය කරමින් නාවලපිටිය සංචාරක හෝටලයක සූදු ක්‍රීඩාවේ නිරත වෙමින් සිටියේදී පසුගිය 30 වැනිදා අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ නාවලපිටිය නගර සභාවේ සභාපති මෙන්ම සමග ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂකයා ඇතුළු 8 දෙනා හැටන් මහේස්ත්‍රාත් අධිකරණය මගින් අපවත මුදා හැරුණා. මේ අතර අඩු ආදායම් ලාභීන්ට රජය මගින් ප්‍රදානය කරන රුපියල් 5000 දීමනාව ලබා දීම අදත් දිවයිනේ ප්‍රදේශ රැසකදී සිදු කරනවා. මේ හංගුරන්කට සංඝරාජගම ගම්මානයේ එම දීමනාව බෙදීමේ කටයුතු සිදු වූ ආකාරයයි.
ජනාධිපතිතුමා විසින් මේ පරිත්‍යාග කරන රුපියල් 5000 මුදල ගම්මුවේ දේශපාලනින් තොරව සියලුම දෙනාට 5000 මුදල ලබා දුන්නා. අපි බොහොම අසරණ වෙලා ඉන්නේ. රුපියල් 5000 ලැබුණා සියලු දෙනාටම පක්ෂ ભેදයකින් තොරව. දේශපාලන ભેදයකින් නැතුව අපි සියලු දෙනාට මේ රුපියල් 5000 ලැබිච්ච එක අපි කාහටත් ලොකු හයියක් වුණා. ඇත්තටම මට ළමයි 3 දෙනා එක්ක මේ ජීවිකාව ගෙනියන්න ගොඩාක් ලොකු රුකුලක් වුණා මේ රුපියල් 5000 ලැබීම. දෙමටගොඩ මහල් නිවාසවල වෙසෙන ජනතාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකරමින් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේ කටයුතු වල නිරත වන ආකාරය අද දිනේ දක්නට ලැබුණා. ඇඳුරු නීතිය මැද්දේ නාවලපිටිය, ඉඟුල්පිටිය, පොඩි සුසාන භූමිය අපට ප්‍රතිච කරවන කීප දෙනෙක් සුසාන භූමියේ කොටසක නීති විරෝධී ලෙස වගා කටයුත්තක නිරත වන බව පවසමින් ප්‍රදේශවාසීන් එම ස්ථානට රැස්ව විරෝධය පළ කළ අතර පසුව පොලිසිය පැමිණ ප්‍රදේශවාසීන් නිවෙස් වෙත පිටත් කර හැරියා. මේ අතර ඇඳුරු නීතිය පැනවීම නිසා බස්නාර පළාත තුළ කොටුවේ සිටින විවිධ ප්‍රදේශවල ජනතාව නැවත ගම්බිම් කරා පිටත් කර යැවීමේ වැඩසටහනේ තවත් අධීරක් අද මිරිහාන පොලිස් ක්‍රීඩාංගණයේදී ක්‍රියාවට නැගුණා. ඒ අර්ථයේ අද ගම්බිම් බලා පිටත් කර යවන පුද්ගලයන් සංඛ්‍යාව 1200කට ආසන්නයි. COVID-19 ආසාදනය වීමෙන් ඇමරිකාවෙන් නව පුද්ගල මරණ 2528ක් ඊයේ වාර්තා වුණා. ලෝපුරා වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 38,46,504ක්. දවන මන්දිරේ නිවේදනය කරන්නේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීපතමයෙකු වන නාවික හමුදා නිලධාරියෙකුට මාරාන්තික COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවටයි. මේ අතර COVID-19 සම්බන්ධයෙන් විනිවිදව කටයුතු කළ චීන ජාතිකයින් පවා අතුරුදන් කළ බවට ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ චීනයට අද තවත් චෝදනාවක් කළා. ලොව පුරා රටවල් සහ පරිපාලන කලාප 215ක ව්‍යාප්ත වෙති COVID-19 වෛරසයෙන් මේ වන විට දැඩි බලපෑමකට ලක් වෙත්තේ ආසාදිතින් 12,63,092ක් හඳුනාගෙන ඇති ලොව සුපිරි බලවතා වන ඇමරිකා එක්සත් ජනපදයයි. ගත වූ පැය 24 තුළදී එරටින් නව ආසාදිතින් 25459 දිනක වාර්තා වුණා. ඇමරිකාවෙන් වාර්තා වන සමස්ත පුද්ගල මරණ සංඛ්‍යාව 74799ක්. වෛරසයේ බිහිවීම සම්බන්ධයෙන් සනාථ කිරීමට ඇමරිකාව සතුව කිසිදු සාක්ෂියක් නොමැති බවට ඇමරිකානු හමුදා ජෙනරාල්වරයෙකු වන මයික් මිලී ඊයේ පෙන්ටගනයේදී කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් චීන මාධ්‍යවේදිනියක් ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගෙන් අද ප්‍රශ්න කළා. On China, Army General Mark Milley said yesterday that we don't know if the virus emerged from the Wuhan lab. The intelligence community is still figuring out precisely where this virus began. Here's how this could get solved really quickly. China covered up the outbreak in Wuhan. Its National Health Commission ordered virus samples destroyed on January 3rd. China disappeared brave Chinese citizens who raised alarms, deployed its propaganda organs to denounce those who politely called for simple transparency. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී දවල මන්දිරයේ මාධ්‍ය ලේකම්වරිය පැවසුවේ චීනය ඇමරිකානුවන්ගේ ජීවිත අවධානමකට ඇද දෙමු බවයි. Right now, it's a relationship of disappointment and frustration that some of the decisions of China put American lives at risk. චීනයේ විදේශ කටයුතු අමාත්‍යාංශය ඇමරිකාව එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කළේ ඒවා පදනම් විරහිත බව පවසමින්. ඇමරිකාවේ ප්‍රාන්ත 33ක් ඊයේ එරට සංචරණ නීති අර්ධ වශයෙන් ලිහිල් කර ඇති අතර කැලිෆෝනියා ප්‍රාන්තයේ සුපිරි වෙළඳසැල් ආශ්‍රිතව ජනතාව විශාල වශයෙන් එක්ව සිටිනු දක්නට ලැබුණා. ඇමරිකාවේ කොවිඩ් ඒකකයන්හි දිවා රාත්‍රී සේවය කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිලධාරීන් දිරිගැන්වීමට හූස්ටන්හි ගුවන් සංදර්ශනයක්ද පැවැත්වුණා. දකුණු ඇමරිකාවේ විශාලතම රාජ්‍ය වන බ්‍රසීලයෙන් ඊයේ දිනේදී කොවිඩ් ආසාදිතින් 11896 දෙනෙකු වාර්තා වූ අතර එරට ජනාධිපතිවරයාගේ ප්‍රකාශකයාටද COVID-19 ආසාදනය වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළා. COVID-19 වෛරසයෙන් යුරෝපා කලාපයේ තවමත් දැඩි බලපෑමකට ලක්ව ඇත්තේ බ්‍රිතාන්‍ය වන අතර ඊයේ එරටින් පුද්ගල මරණ 649ක් අලුතින් වාර්තා වුණා. මේ වන විට ලොව පුරා සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිලධාරීන් 90000කට අධික පිරිස මාරාන්තික COVID-19 වෛරසයට ගොදුරු වී ඇති බවට නවතම වාර්තාවන් පෙන්වා දෙනවා. යුරෝපා කලාපයේ වෛරස් ව්‍යාප්තියේ කේන්ද්‍රස්ථානයක් බවට පත්ව තිබූ ප්‍රංශය එරට ඇතැම් ගුවන් ගමන් සීමා සහිතව ආරම්භ කිරීමට මේ වන විට පියවරගෙන ඇත්තේ එරට COVID අවධානම ක්‍රමයෙන් පහළ යන පසුබිමකයි. ලෝක ප්‍රකට ගායන ශිල්පිනියක් වන 61 හැවිරිදි මැඩෝනාත තමන්ට COVID-19 වෛරසය වැළඳුණු බව සමාජ මාධ්‍ය ඔස්සේ අද අනාවරණ කළා. කෙසේ වෙතත් මේ වන විට ඇය පූර්ණ සුවය ලබා සිටින බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. නෙදර්ලන්තයේ අවන්හල් වීදුරු කුටීර මෙලෙස ස්ථාපනය කර ඇත්තේ සිය පාරිභෝගිකයින් සමාජ දුරස්ථ කරන ක්‍රමවේදයන්ට අනුගත කිරීමේ අරමුණින්.
මේ අතර COVID-19 ව්‍යාප්තිය පාලනයට චිලි රාජ්‍ය අකර්මණ්‍ය කර තිබීම හේතුවෙන් ඉන් දැඩි පීඩාවට පත්ව සිටින එරට කුලිරත රියදුරන් රජෙන් සහන ඉල්ලා විරෝධතාවන්හි නිරත වන අයුරු විදේශ මාධ්‍ය මෙලෙස වාර්තා කළා. දකුණු ආසියාතික කලාපයේ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වන්නේ අසල්වැසි ඉන්දියාවෙන් වන අතර ඊයේ දිනේදී එරටින් නව ආසාදිතයින් 3587 දෙනෙකු වාර්තා වුණා. මේ අතර තමන්ට කොවිඩ් ආසාදනය වී ඇද්ද යන්න විනාඩි 30ක් වැනි කෙටි කාලයකදී පරීක්ෂා කරගත හැකි නව ක්‍රමවේදයක් ඉන්දීය විද්‍යා හා තාක්ෂණික සංවිධානය ගොඩනගා තිබෙනවා. කඩදාසි භාවිතයෙන් ගොඩනගා ඇති මෙම මෙවලම ජෛව සාම්පලයේ ගිල් වූ පසු එහි සිදුවන වර්ණ වෙනස් වීමේ ක්‍රියාවලිය මගින් වෛරසය ආසාදිත බව හඳුනාගත හැකියි. මේ අතර දැඩි සංචරණ සීමා පනවා ඇති පසුබිමක වුවද ඉන්දියාවේ මත්පැන් අලෙවිසල් ආශ්‍රිතව පුද්ගලයන් දිගු පෝලිම්වල රැඳී සිටින අයුරු ඉන්දියා මාධ්‍ය මෙලෙස වාර්තා කළා. මේ රියෝ ද ජනයිරෝහි මහල් නිවාසවල ජීවත් වන වැසියන්ගේ මානසික තෘප්තිය නංවාලීමට එරට නගර සභා වාද්‍ය වෘන්දයන් ගීත ගයා ඔවුන් සතුටු කරන අයුරුයි. මුනේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා චෝදනා කරනවා. අදාළ කැබිනට් පත්‍රිකාවට හිටපු විපක්ෂ නායකවරයා සහ හිටපු කතානායකවරයාද ඇතුළත් කර තිබෙන බව මන්ත්‍රීවරයා පවසනවා. මැතිවරණ කොමසාරිස්තුමා ඉතා පැහැදිලිව කිව්වා කැබිනට් මණ්ඩලය කියලා කියන්නේ ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ කැබිනට් අමාත්‍යවරු පමණයි කියලා. නිශ්චිත කළාම කියලා තියෙද්දි මාර්තු මාසේ 6 වෙනිදා අමාත්‍ය මණ්ඩල චක්‍රලේඛයක් ඉදිරිපත් කරන අග්‍රාමාත්‍යවරයා විසින් අග්‍රාමාත්‍යවරයා, පාර්ලිමේන්තුවේ කතානායකවරයා, කැබිනට් අමාත්‍යවරුන්, විපක්ෂ නායකවරයා, රාජ්‍ය අමාත්‍යවරුන් සහ ඒහා සමාන තනතුරක් දරන තැනැත්තන් විසින් Taman දැනට දරනු ලබන තනතුරට හිමි වරප්‍රසාදයක් ලෙස රජය විසින් Taman වෙත ලබා දී ඇති නිල වාහන, නිල නිවාස 2020 පාර්ලිමේන්තු මහමැතිවරණයේදී සිය දේශපාලන පක්ෂයේ අපේක්ෂකත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා භාවිතා කරන්නේ නම් පාත් සඳහන් කොන්දේසි වලට අදාළව නිල වාහන හා නිල නිවාස භාවිතා කිරීම සුදුසු බවට යෝජනා කරමි. මේක ඊටාම් බරපතල විදියට මැතිවරණ නීති රීති උල්ලංඝනය කරපු සංදේශයක්. අපි දන්න තරමට රාජ්‍ය ඇමතිවරු කියන්නේ කැබිනට් මණ්ඩලයේ සමාජිකයෝ නෙමෙයි. යෝජනාව තියෙන්නේ පාවිච්චි කරන වාහනයකින් රුපියල් ලක්ෂයක් කැබිනට් අමාත්‍යාංශයට ගෙවන්න කියලා අදාළ ඇමතිවරයෙක්. ඒ ලක්ෂය ගෙවන්න තියෙන්නේ ඇමතිවරයෙක් හැටියට වාහනේ පාවිච්චි කරන ලැබෙන සියලු වරප්‍රසාද ඉන්ධන දීමනාව සහිතව ඒව ලබාගෙන. රාජ්‍ය ඇමතිවරයෙක් නම් සාමාන්‍යයෙන් ඉන්ධන දීමනාව ඔක්කොම ටික ගන්න 2,50,000කට ආසන්න ප්‍රමාණය. ආණ්ඩුවෙන් 2,40,000ක් හරි 2,50,000ක් හරි අරගෙන ඒකෙන් ලක්ෂයක් ගෙවනවා. ආණ්ඩුවේ සල්ලිම ආණ්ඩුවට ගෙවලා තියෙන්නේ අන්තිමට. ඒ වරප්‍රසාද නැති කරොත් රුපියල් 5,000 ඒවා එක වාහනයකින් ගෙවන්න පුළුවන් පවුල් 48කට. මේක මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක්. මැතිවරණ කොමසාරිස්තුමා මේ පිළිබඳ පියවරක් ගන්න ඕන. නිර්දික මෝසම සක්‍රිය වීමත් සමග ඉදිරියේදී ඩෙන්ගු ව්‍යාප්තිය ඉහළ යා හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. ඒ හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙන්ගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ දිනවල බොහෝ පිරිස් නිවෙස්වල රැඳී සිටින බැවින් ඩෙන්ගු අවදානම පිළිබඳ දැඩි සැලකිල්ලෙන් කටයුතු කළ යුතු බවයි. මේ ආකාරයෙන් විවිධ ප්‍රදේශවල එක් රැස්වන ජලය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ තවත් වසංගතයක් හිස ඔසවමින් පවතිනවා. කොවිඩ් වසංගතය හමුවේ රටම සටන් කරන මොහොතක තවත් මෙවැනි ඩෙන්ගු වසංගතයක් රටට අවශ්‍ය වන්නේ නැහැ. මේ ඒ සඳහා ඔබ ක්‍රියා කළ යුතු කාලයයි. ගෙවුණු වර්ෂවල මුල් කාර්තුවලට සාපේක්ෂව මේ වසරේ මුල් කාර්තුව තුළ වාර්තා වූ ඩෙන්ගු රෝගීන්ගේ ඉහළ යාමක් සිදු වී තිබුණත් මේ පිළිබඳ අඩු අවධානයක් යොමුව තිබෙන්නේ COVID-19 වසංගතය මුළු රටම විලාගෙන ඇති නිසාවෙන්. 2018 වර්ෂයේ අප්‍රේල් මාසයේ වන විට රෝගීන් 17,766ක්ද 2019 වර්ෂයේ අප්‍රේල් මාසයේ වන විට රෝගීන් 16,118ක්ද 2020 වර්ෂයේ අප්‍රේල් මාසයේ වන විට රෝගීන් 18,835ක්ද වාර්තා වනවා. වෙනම රෝගීන් සංඛ්‍යාවක් මේ වසරේ ජනවාරි මාසයේදී වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 11,595ක්. ඉදිරි කාලයේදී වර්ෂාවත් සමග ඩෙන්ගු වැඩිවීමේ අනතුරක් තියෙනවා. මේ අනතුර දැම්ම අපි හඳුනාගෙන පැතිරීම වළක්වා ගැනීමට අපිට හොඳ අවස්ථාවකුත් මේ ලැබී තිබෙනවා. නිවසවල දිනෙක සිටින බැවින් ඔබේ නිවස සහ නිවසවට මදුරුවම් බෝවන ස්ථාන තිබෙද පරීක්ෂා කරලා දෛනිකව මේ මදුරුවම් බෝවිය හැකි ස්ථාන ඉවත් කරනවා නම් අපිට ඩෙන්ගු රෝගය වසංගතයක් ලෙස යලි හිසහිසවීම වළක්වා ගන්න පුළුවන්. මෙතන වසංගත රෝග විද්‍යාංශයේ අධ්‍යක්ෂකා විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය පවසන්නේ ඉදිරි සති කිහිපය තුළ ජනතාව නැවත යථා තත්ත්වයට පත්වීමේදී ඩෙන්ගු රෝගය ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බවයි. ජනතාව නැවතත් සාමාන්‍ය තත්ත්වයට පත්වීමේදී ඉදිරි සති කිහිපය තුළ නැවතත් ඔවුන්ගේ පුරුදු දෛනික කටයුතු වලට යෙදෙනකොට පිටතට කුත්වන පිට කරන අපද්‍රව්‍ය ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. ඒ හේතුවෙන් වතුර රැඳෙන පොඩි කුඩා බඳුන් යනාදිය පරිසරයට වතුර එකතු වෙන ස්ථාන
පරිදි පත් වෙන්නට ඉඩ නොදී කටයුතු කරන එක වැදගත් වෙනවා. ඩෙංගු රෝගය පිළිබඳ අප රට තුළ විද්‍යාත්මක තහවුරු වීමක් සිදුවන්නේ 1962 වර්ෂයේදී වත් වර්තමානයේ වන විට වසරකට පුද්ගලයන් 50,000 ඉක්මවා රෝගීන් බවට පත්වන අතර පුද්ගලයන් 50ට වැඩි ප්‍රමාණයක් වාර්ෂිකව ඩෙංගු මදුරුවන්ට බිලිවනවා. COVID-19 බලපෑම එල්ල වී ඇති පසුබිමක ඩෙංගු රෝගීන්ට යලිත් හිස එසවීමට අවස්ථාවක් නොදී නිවසේ සිටින ඔබ ඒ වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම මේ මොහොතේ ඔබ සතු ජාතික වගකීමක්. නිවසක සුරතලයට ඇති දැඩි කළ සුනකයෙකුට වෙඩි තබා මරා දැමීමේ පුවතක් මේගමුව පෙරිමුල ප්‍රදේශයෙන් වාර්තා වුණා. මෙම සුනකයාගේ හිමිකරු මානව හිමිකම් සහ සමාජ ක්‍රියාකාරකයෙකු වන බ්‍රිටෝ ප්‍රනන්දු මහතායි. වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් විශ්‍රාමික පොලිස් නිලධාරියෙකු මේගමුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලක්ෂ 5 බැගින් වූ ශරීර දෙකක් මත මුදහැර තිබෙනවා. වේයන්ගොඩ මුට්ටුන්න ප්‍රදේශයේ නිවසක කූඩුවක ඇති කරමින් සිටි එළුවෙකුගේ ගෙල කපා මරා දැමීමේ පුවතක් අද වාර්තා වුණා. එයි එහෙම කෙරුවේ? යකෝ දෙලකමට කියලා අපිත් මරලා දාන්න. සුදානම අදට සමුගන්න. සත්‍යත්වයට වැඩි දැනගන්න පිරේදී සින පරිදි ඔබගේ ජංගම දුරකථන ජාලයට අනුව පිරු SMS ප්‍රවෘත්ති සේවාව සක්‍රිය කරගන්න. අපි එළියම වන්නේ හෙට සවස 6:55. සුබ රාත්‍රියක්.